අපි දුවලා පුතාලත් එක්ක කතා කරා ගිණුම් කරන සමීකරණ පාඩමේ සම්පූර්ණ තීරේ කොටස් ටික සාරාංශයක් මගින් අපි සාකච්ඡා කරා. ඒ වගේම ගිණුම් කරන සමීකරණ පාඩමට අදාළව පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. අද අපි බලමු ගිණුම් කරන සමීකරණ පාඩම සම්බන්ධයෙන් දෙවෙනි ප්‍රශ්නය තමයි මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දැන් අපි ඉගෙන ගත්තනේ ගිණුම් කරන සමීකරණය. දැන් දුවලට මතකයි මූලික ගිණුම් කරන සමීකරණය. මොකද්ද මූලික ගිණුම් කරන සමීකරණය? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අපේ මූලික ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අනේ වත්කම් අපිට පුළුවන් ප්‍රසාරණය කරලා ලියන්න. අපි දන්නවා ව්‍යාපාරයක තියෙනවා ඉඩම් ගොඩනැගිලි, ව්‍යාපාරයේ බඩු තොගය, ව්‍යාපාරයේ ණය ගැතියෝ නේද? ව්‍යාපාරයේ මුදල්. අපි දන්නවා ඒවා තමයි ව්‍යාපාරයක තියෙන වත්කම්. අනේ වත්කම් ටික අපිට පුළුවන් සමීකරණයේදී ප්‍රසාරණය කරලා ලියන්න. දැන් මේ ගානත් ඒ වගේ ගාන. හරි? ඒ වගේම අපිට පුළුවන් ව්‍යාපාරයේ තියෙන වගකීමුත් ප්‍රසාරණය කරලා ලියන්න. ඒ කියන්නේ ව්‍යාපාරයක තියෙනවනේ දැන් වගකීම්. නේද? ව්‍යාපාරයේ තියෙන බැංකු ණය, ණය හිමියෝ ඒවා අපිට පුළුවන් ගිණුම් කරන සමීකරණයේදී ප්‍රසාරණය කරලා පෙන්නන්න. right? ඒ වගේ ගානක් තමයි අපි එහෙනම් අද හදන්නේ දෙවෙනි ප්‍රශ්නයේ විදියට. දැන් දුවලා පුතාලා අපේ පළවෙනි ප්‍රශ්නය බලලා නැති දුවෙක් පුතෙක් නම් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ පළවෙනි ප්‍රශ්නට අදාළ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒ වගේම ගිණුම් කරන සමීකරණ පාඩමට අදාළ සම්පූර්ණ තියරි කොටස් ටික අපි සාකච්ඡා කරන වීඩියෝස් දෙකක් තියෙනවා. තියරි කොටස් ටික සම්පූර්ණයෙන් අපි සාකච්ඡා කරනවා. සරල සාරාංශයක් මගින් අපි සාකච්ඡා කරන්නේ. ඒ වීඩියෝස් ටිකත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම සමහර දුවල පුතාලා ඉන්නවා ගිණුම් කරණය සම්බන්ධයෙන් 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම හරියට ඉගෙන ගත්ත නැති දුවල පුතාලා. ඉතින් ඒ වගේ දුවෙක් පුතෙක් නම් අනිවාර්යෙන් බලන්න පළවෙනි පාඩමට අදාළ වීඩියෝ එක ඔයා බලන්න. පළවෙනි පාඩම තමයි ගිණුම් කරණය හා එහි අවශ්‍යතාවය. right. ඒ වගේම අපේ දෙවෙනි දැන් අපි මේ සාකච්ඡා කරන ගිණුම් කරන සමීකරණ පාඩම සම්බන්ධයෙන් දෙවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නයට අදාළ PDF ෆයිල් එක මම මේ වීඩියෝ එකට යටින් තියෙන description box එකේ දාලා තියෙනවා link එකක්. ඒ link එක ඔස්සේ ගිහිල්ලා ඔයාලට පුළුවන් download කරගන්න. right. ඒ වගේම අපේ දුවල පුතාලාට අපි ලබා දුන්න පළවෙනි පාඩමේ ටියුට් එකයි දෙවෙනි පාඩමේ ටියුට් එකයි පළවෙනි පාඩමේ සාරාංශය සහ දෙවෙනි පාඩමේ සාරාංශයත් අපි මේ link එක ඔස්සේ ඔයාලට download කරගන්න දාලා තියෙනවා. right. ඒ වගේම අපේ දුවල පුතාලාගෙන් අපිට මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඔයාලටත් පුළුවන් අපිට අපේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. නැත්නම් අපේ වීඩියෝ එකට යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා. ගොඩක් ළමයින්ගේ අම්මලා තාත්තලා පවා අපිට කතා කරලා කියනවා අපේ පාඩම පැහැදිලි කරන ක්‍රමය හොඳයි. මේ සාරාංශ ක්‍රමය හොඳයි. ළමයින්ට හොඳට තේරෙනවා. හොඳට අපි පාඩම කියලා දෙනවා. ඒ වගේ හොඳ ප්‍රතිචාර මේ දවස්වල අපිට ලැබෙමින් තියෙනවා. බලාගන්න දුවල පුතාලා ප්‍රශ්නය. රත්නායක මහතා 2021 ජනවාරි 1 සිල්ලර බඩු මිලටගෙන විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ. right. එහෙනම් අපේ මේ ගානේ මේ ව්‍යාපාරයේ අයිතිකරුගේ නම තමයි රත්නායක මහතා. එයා 2021 ජනවාරි 1 වෙනිදා සිල්ලර බඩු විකුණන ව්‍යාපාරයක් තමයි පටන් ගන්න තියෙන්නේ. පළමු සතිය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. අපිට දෙනවා ගනුදෙනු 6ක් දීලා තියෙනවා. මම ගනුදෙනු 6 කියවන්නේ ගාන හදනකොට කියවන නිසා. හරි. ඊට පස්සේ අපෙන් ගානේ ඉල්ලනවා කාරණා දෙකක්. මොනවද ඉල්ලන්නේ? තොගය ධන ණය ගැතියෝ ධන මුදල් සමානයි හිමිකම් ධන ණය හිමියෝ සමීකරණයට ඉහත ගනුදෙනු සටහන් කෙරේ. දෙවෙනිට අපෙන් ගානේ ඉල්ලනවා පළමු සතිය අවසානයේ මුළු වත්කම් මුළු හිමිකම්
සහ මුළු වගකීම් වල වටිනාකම ගණනය කරන්න කියලා. හරි? එතකොට අපි දොළ පුතාලා මතක තියාගන්න අපි ගානක් හදන්න කලින් ඒ ගාන හොඳට කියවන්න ඕන. ගාන කියවලා ගානේ මොනවද ඉල්ලන්නේ? ගානේ ගිණුම් කාල පරිච්ඡේදය මොකද්ද? නේද? ඒ ව්‍යාපාරයේ ස්වභාවය මොකද්ද? ඒ සියලුම කාරණා අපි හොඳින් ග්‍රහණය කරගන්න ඕන. හරි? රයිට්. එහෙනම් දොළ පුතාලා අපි ගණන් හදන පොතේ දාගන්න මේ විදිහට අපේ ගිණුම් කරන සමීකරණය. මේ මම වත්කම් පැත්ත ප්‍රසාරණය කරලා ලියලා තියෙනවා. හරි? ඔයාලට අවශ්‍ය නම් ඔයාලට උඩින් ලියන්න පුළුවන් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. ඊට පස්සේ වත්කම් යටින් අපි පෙන්නනවා මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික ප්‍රසාරණය කරලා මේ පෙන්නලා තියෙනවා. හරි? මේ ව්‍යාපාරයේ තියෙනවා තොගයක් තියෙනවා. තොගය කියන්නේ මොකද්ද? දැන් මේ ව්‍යාපාරය තමයි සිල්ලර බඩු විකුණන ව්‍යාපාරය. නේද? රත්නායක මහතා මොකද කරන්නේ? සිල්ලර බඩු මිලට අරගෙන ඒවා විකුණනවා. දැන් දොළ පුතාලා ගමේ නගරේ ඕන තරම් අපිට දකින්න තියෙනවා මේ සිල්ලර බඩු විකුණන ව්‍යාපාර. නේද? දැන් ලංකාවේ මම හිතන්නේ වැඩියෙන්ම තියෙන්නේ මේ සිල්ලර බඩු විකුණන ව්‍යාපාර තමයි වැඩි හරියක්ම තියෙන්නේ. නේද? රයිට්. එහෙනම් දොළ පුතාලා ලියා ගන්න තොගය ධන ණය ගැතියෝ ධන මුදල්. ඊට පස්සේ සමානයි හිමිකම් ධන වගකීම්. මේ ගානේ අපිට දෙන්නේ ණය හිමි කියන වගකීම තමයි අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ ගනුදෙනුව දෙනවා අපිට 6ක් දීලා තියෙනවා. නේ? ගනුදෙනුව 6ක් දීලා තියෙනවා. දොළ පුතාලා දාගන්න මම ගනුදෙනුව අංක විදිහට දාගත්තා. 1 2 3 4 5 6 කියලා ගනුදෙනුව අංක ටික දාගත්තා. රයිට්. බලන්න ගනුදෙනුව පළවෙනි ගනුදෙනුව. රත්නායක මහතා ආරම්භයේදී රුපියල් 80000ක මුදල් ව්‍යාපාරයට යෙදවී. රත්නායක මහතා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්තා. එහෙනම් ව්‍යාපාරය පටන් ගන්න වෙලාවේ අනිවාර්යෙන් මොකද කරන්න ඕන? අයිතිකරු ව්‍යාපාරයට වත්කම් යොදවන්න ඕන. දැන් මෙතනදී රත්නායක මහතා ව්‍යාපාරයට යොදවන්නේ මුදල්. නේද? දැන් දොළ පුතාලට තේරෙන්න ඕන ව්‍යාපාරයක් පටන් ගන්නකොට අනිවාර්යෙන් ආරම්භයේ වත්කම් යොදවන්න ඕන. නේද? ඒකට අපි කියනවා ආරම්භයේදී ප්‍රාග්ධනය යොදවනවා කියලා. හරි? රයිට්. එහෙනම් 80000ක මුදල් තමයි මේ රත්නායක මහතා ව්‍යාපාරයට ආරම්භයේදී යොදවන්නේ. දැන් මේ පළවෙනි ගනුදෙනුව කොහොමද අපි ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ? මම දොළ පුතාලට කලින් කියලා දුන්නා මේ ව්‍යාපාරයක තියෙන ගනුදෙනු නිසා අපේ ගිණුම් කරන සමීකරණයට ද්විත්ව බලපෑමක් තියෙනවා. නැත්නම් බලපෑම් දෙකක් තියෙනවා. දැන් මේ ගනුදෙනුවේදී අයිතිකරු ව්‍යාපාරයට 80000ක මුදලක් ආරම්භයේදී යොදවනවා. එතකොට අපි බලන්න ඕන මොකද්ද මේ ගනුදෙනුව නිසා තියෙන බලපෑම් දෙක කියලා. අන්න එහෙමයි අපි ගිණුම් කරන්නේදී බලන්නේ. පැහැදිලිද? right. එහෙමනම් අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනකොට ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? මේක තමයි දේශිම කාරණේ. අපි මුදල් පැත්ත හිතුවොත් අපිට තේරෙනවා. නේද? ව්‍යාපාරයේ මුදල් රුපියල් 80000කින් වැඩි වෙනවා. ඒ නිසා අපි ඒක සටහන් කරගමු. දොළ පුතාලත් දාගන්න ගනුදෙනු අංක 1 යටතේ මෙතන අපි දාන්නේ ධන කියලා. ධන 80000යි. ඒ කියන්නේ මුදල් වැඩි වෙනවා රුපියල් 80000කින්. මොකද්ද අනිත් බලපෑම? මේ 80000 යොදවන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. ඒ නිසා ව්යාපාරයේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා රුපියල් 80000කින්. එහෙනම් අනිත් බලපෑම මොකද්ද? හිමිකම වැඩි වෙනවා මතක තියාගන්න 80000කින්. හිමිකම් වැඩි වෙනවා 80000කින්. එහෙනම් තොගයට බලපෑමක් නැහැ, ණයගැතියන්ට බලපෑමක් නැහැ, ණය හිමියන්ට බලපෑමකුත් නැහැ. ඒ වගේම දොළ පුතාලා මතක තියාගන්න ගිණුම් කරන සමීකරණයට අපි යම් ගනුදෙනුවක් ගලපුවාට පස්සේ ඒ ගිණුම් කරන සමීකරණයේ දෙපැත්ත සමාන වෙන්න ඕන. දැන් බලන්න මේ පැත්ත 80000කින් වැඩි වුණා, මේ පැත්තත් ගිණුම් කරන සමීකරණයේ 80000කින් වැඩි වුණා. right? මේකට අපි කියනවා ආරම්භයේදී අයිතිකරු ප්‍රාග්ධනය යොදවනවා කියලාත් කියනවා. හරි? පැහැදිලිද? දැන් සමහර ව්‍යාපාරවල අයිතිකරු ආරම්භයේදී ඉඩම් ගොඩනැගිලි නැත්නම් මෝටර රථ මුදල්
නේද? වත්කම් කීපයක් යොදවන. අපි එහෙම ගණන් ඉදිරියේදී සාකච්ඡා කරනවා. අපිත් එක්ක දෝල පුතාලා දිගටම රැඳිලා ඉන්න අපි ඒ සංකීර්ණ අභ්‍යාසවලදී ඒවා කියලා දෙන්න. නේ? මම එහෙනම් යනවා අපේ ගානේ දෙවෙනි ගනුදෙනුවට. රුපියල් 20000ක වටිනාකමක් ඇති බඩු තොග අත්පිට ගැනීම. මේ රත්නායක මහතා මොකද කරන්නේ? දැන් පටන් ගත්තේ සිල්ලර බඩු විකුණන ව්‍යාපාරය. නේද? එහෙනම් එයා ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? ව්‍යාපාරයට සිල්ලර බඩු ගන්න ඕන. ඒ කියන්නේ හාල්, පිටි, සීනි එයා ව්‍යාපාරයට ගන්න ඕනේ. මිලදී ගන්න ඕන. එහෙනම් බඩු මෙයා අරන් තියෙනවා. බඩු තොග අරන් තියෙනවා. අත්පිට කියන්නේ අපි සල්ලි දීලා රත්නායක මහතා මුදල් ගෙවලා තමයි මේ අරන් තියෙන්නේ. නේද? රුපියල් 20000ක වටිනාකමක් තියෙන බඩු එන අපේ රත්නායක මහතා ව්‍යාපාරයට අරගෙන තියෙනවා. පැහැදිලිද? right. එහෙනම් ව්‍යාපාරයේ තියෙන මුදල් වලට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන මුදල් 20000කින් අඩු වෙනවා. ඒක තමයි පළවෙනි බලපෑම. හොඳට දුවල පුතාලා මතක තියාගන්න ඉස්සෙල්ලා මුදල් වලට වෙන බලපෑම බලන්න. එතකොට වැඩේ ලේසි. හරි? එහෙනම් අපි දාගමුනේ. මුදල් එහෙනම් 20000ක් අඩු වෙනවා. ව්‍යාපාරයේ මුදල් 20000කින් අඩු වෙනවා. මොකද්ද අනිත් බලපෑම? කියන්නේ බලන්න දුවල පුතාලා. මොකද්ද අනිත් බලපෑම? දැන් ව්‍යාපාරයෙන් එළියට මුදල් ගියානේ. ව්‍යාපාරයේ තුලට ආව මොනවද ආවේ? බඩු තොග ආවා. එහෙනම් ව්‍යාපාරයේ බඩු තොග කියන වත්කම මොකද වෙන්නේ? 20000කින් වැඩි වෙනවා. ඉතින් හරිම සරලයිනේ. ව්‍යාපාරයේ මුදල් 20000කින් අඩු වුණා. ව්‍යාපාරයට බඩු තොගයක් ආවා. එහෙනම් ව්‍යාපාරයේ බඩු තොගය රුපියල් 20000කින් වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් මම මෙතන දාගන්නවා ව්‍යාපාරයේ බඩු තොගය 20000කින් වැඩි වෙනවා. හරි? එහෙමනම් ව්‍යාපාරයේ ණය ගැතියන්න බලපෑමක් නැහැ. ව්‍යාපාරයේ හිමිකමට බලපෑමක් නැහැ. ව්යාපාරයේ ණය හිමියන්ට ඒ ගනුදෙනුවෙන් බලපෑමක් නැහැ. ඒ වගේම දුවල පුතාලා බලන්න මේ ගනුදෙනුව ගැලපුවාට පස්සේ ගිණුම් කරන සමීකරණය දෙපැත්ත සමාන වෙන්න ඕන. දැන් ගිණුම් කරන සමීකරණයේ මේ පැත්ත 20000ක් වැඩි වුණා 20000ක් අඩු වුණා. එහෙනම් සුද්ධ බලපෑම 0යි. නේද? මේ පැත්තෙත් බලපෑම 0යි. එහෙනම් ගිණුම් කරන සමීකරණය ඒ ගනුදෙනුව ගැලපුවාට පස්සේ සමානයි. හරි? හොඳයි. අපි එහෙනම් යමු තුන්වෙනි ගනුදෙනුවට. බලන්න රුපියල් 10000ක වටිනාකමක් ඇති තොග අමල්ගෙන් ණයට ගැනීම. මේ බලන්න. මේ ඉන්නේ අමල්. මේ තියෙන්නේ අපේ ව්‍යාපාරය. අපි මේ අමල්ගෙන් රුපියල් 10000ක් වටිනා භාණ්ඩ ණයට ගන්නවා. ණයට ගන්නවා කියන්නේ එයාට අපි මුදල් ගෙවන්නේ පස්සේ තමයි මුදල් ගෙවන්නේ. මේ අමල්ගෙන් අපි භාණ්ඩ ණයට ගන්න. දැන් දුවල පුතාලත් සමහරට ගමේ තියෙන කඩෙන් බඩු ණයට ගන්නවා ඇති. එතකොට ඒ ණය ගෙවන්නේ පස්සේනේ. එහෙනම් ඒක අපි වගකීමක්. නේද? right. එතකොට අපි අමල්ට ගිණුම් කරන්නේදී කියන්නේ නාහිමියෙක් කියලා. අමල්ට අපි ගිණුම් කරන්නේදී කියන්නේ කවුද? ණය හිමියෙක් කියලා. එහෙනම් ණය හිමියෙක් කියන්නේ ව්‍යාපාරයේ මතක තියාගන්න වගකීමක්. දැන් 10000ක භාණ්ඩ අමල්ගෙන් අපි ණයට ගත්තාම ව්‍යාපාරයේ තොගයට මොකද වෙන්නේ? දැන් ව්‍යාපාරයේ බඩු තොගය මොකද වෙන්නේ? 10000කින් වැඩි වෙන්නේ. නේද? ඒ වගේම ව්‍යාපාරයේ දැන් මේ 10000 අමල්ට ගෙවන්න ඕන. එහෙනම් ව්‍යාපාරයේ වගකීම මොකද වෙන්නේ? ව්‍යාපාරයේ ණය හිමියෝ කියන වගකීමත් 10000කින් වැඩි වෙනවා. right. අපි එහෙනම් ගිණුම් කරන සමීකරණයට දාමු. ව්‍යාපාරයේ බඩු තොගය 10000ක් වැඩි වෙනවා. නේද? ඒත් එක්කම ව්‍යාපාරයේ ණය හිමියෝ කියන වගකීම රුපියල් 10000කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ ණය හිමි කියන වගකීම රුපියල් 10000කින් වැඩි වෙනවා. හරි? right. ඒ වගේම ව්‍යාපාරයේ ණය ගැතියෝ මුදල් හිමිකම් ඒවා වෙනසක් වෙන්නේ නැහැ. right? එහෙනම් මේ ගනුදෙනුව නිසා මොකද්ද සිද්ධ වුනේ? ව්‍යාපාරයේ තොගය 10000කින් වැඩි වුණා. ව්‍යාපාරයේ ණය හිමියෝ කියන වගකීම 10000කින් වැඩි වුණා. පැහැදිලිද? right. මේ ඉන්නේ අමල්. නේද? ණය හිමියෝ. මේ තියෙන අපේ ව්‍යාපාරය. right? එතකොට අපේ ව්‍යාපාරේ ඉන්න ඇකවුන්ටන්ට් කෙනෙක්. ඒ ඇකවුන්ටන්ට් තමයි
මේ ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් ගත කරන්න. දැන් මෙතනදී නම් ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ ව්‍යාපාරයේ ඉන්න accountant ගණකාධිකාරී. අපි යමු එහෙනම් 4 වෙනි ගනුදෙනුවට බලන්න. රුපියල් 1000ක් පිරිවැය වූ තොග රුපියල් 1500කට අත්පිට විකිණීම. දැන් මොකද්ද මේ කියන්නේ අපිට? රුපියල් 1000ක් පිරිවැය වූ තොග 1500කට අපි විකුණනවා. දැන් මේ රත්නායක මහතාගේ ව්‍යාපාරය මොකද්ද? සිල්ලර බඩු මිලට අරන් විකුණනවා. එයා මොකද කරන්නේ? රුපියල් 1000ක් පිරිවැය වූ තොග 1500කට අත්පිට විකුණනවා. එහෙනම් එයාට ව්‍යාපාරයට මුදල් එනවා 1500ක්. ව්‍යාපාරයේ තියෙන බඩු තොගය 1000කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. ව්‍යාපාරයට මුදල් එනවා 1500ක්. ව්‍යාපාරයේ බඩු තොගය අඩු වෙන්නේ හැබැයි රුපියල් 1000කින්. එතකොට මෙතන තියෙනවා ඔයාලට පේනවා ලාභයක්. මොකද 1000ක් පිරිවැය වූ තොග 1500ට වික්කොත් ව්‍යාපාරයට ලාභයක් තියෙනවා රුපියල් 500. එතකොට මෙන්න මේ ලාභය නිසා ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම තමයි වැඩි වෙන්නේ. මේ ගනුදෙනුව ඉතාමත් විශේෂ ගනුදෙනුවක්. දුල පුතාලා මතක තියාගන්න. මේ වගේ ගනුදෙනුවකදී මෙන්න මේ ලාභය අපි ගැලපීම කරන්නේ මෙන්න මේ හිමිකමට. එහෙනම් මාත් එක්ක කරමුද? රයිට්. අපි ඉස්සෙල්ලා බලමු මුදල් බලපෑම. දැන් ව්‍යාපාරයට මුදල් එනවා 1500ක්. පැහැදිලිද? ව්‍යාපාරයේ තොගය 1000කින් අඩු වෙනවා. ව්‍යාපාරයේ තොගය 1000කින් අඩු වෙනවා. නේද? ඒ වගේම ව්‍යාපාරයට ලාභයක් තියෙනවා මේ ගනුදෙනුව නිසා 500ක්. එහෙනම් ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම තමයි වැඩි වෙන්නේ 500කින්. ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම මොකද වෙන්නේ? රුපියල් 500කින් වැඩි වෙනවා. පැහැදිලිද? රයිට්. අපි යමු ඊළඟ ගනුදෙනුවට. රුපියල් 500ක පිරිවැය වූ තොග රුපියල් 800කට කමල්ට ණයට විකිණීම. දැන් අපි ඉන්නේ 5 වෙනි ගනුදෙනුවේ. රුපියල් 500ක පිරිවැය වූ තොග රුපියල් 800කට කමල්ට ණයට විකිණීම. right. එහෙනම් ව්‍යාපාරයේ තොගය 500යි නේ. 500ක් පිරිවැය වූ තොග. නේද? 500ක් පිරිවැය වූ තොග අපි විකුණනවා 800ට. එහෙනම් ව්‍යාපාරයට ලාභයක් තියෙනවා 300ක්. හැබැයි මේ විකිණීම අපි සිද්ධ කරන්නේ ණයට. නේද? ණයට වික්ක නිසා ව්‍යාපාරයට ඒක ලැබිය යුතුයි. නේද? මේ රුපියල් 800 ව්‍යාපාරයට ලැබිය යුතුයි. එතකොට අපි වික්කේ කාටද? කමල්ට. කමල්ට අපි කියන්නේ ණය ගැතියෙක් කියන්නේ. කාටද? කමල්ට අපි කියන්නේ ණය ගැතියෙක් කියලා. හරි. මේ බලන්න. ව්‍යාපාරයේ විසින් මොකද කරන්නේ? 500ක් පිරිවැය වූ තොග 800කට ණයට විකුණනවා. කාටද විකුණන්නේ? කමල්ට. ඒ කියන්නේ කමල්ගෙන් අපිට ලැබෙන්න තියෙන රුපියල් 800ක්. ඒතකොට ගිණුම් කරන්නේදී අපි කමල්ට කියන්නේ ණය ගැතියෙක් කියලා. හරිද? ඒ කියන්නේ ලැබෙන්න තියෙනවා. ලැබෙන්න තියෙනවා කියන්නේ අපේ ව්‍යාපාරයේ වත්කමක්. හරි? දුර පුතාලා මතක තියාගන්න ණය ගැතියෙක් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. මොකද අපිට මුදල් ලැබෙන්නනේ තියෙන්නේ. පැහැදිලිද? මෙතන මුදලින් මොනවත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ණයට නෙවික්කේ. හරි? ඒතකොට ව්‍යාපාරයේ තොගය නමුත් 500කින් අඩු වෙනවා. පැහැදිලිද? ඒතකොට ව්‍යාපාරයට තියෙන ලාභයක් රුපියල් 300ක. ඉතින් මම කලිනුත් කියලා දුන්නා ලාභයක් ආවොත් මේ වගේ ගනුදෙනුවක් නිසා ඒ ලාභය අපි ගලපන්නේ හිමිකමට. කියන්නේ අයිතිකරුගේ හිමිකම රුපියල් 300කින් මේ ගනුදෙනුව නිසා වැඩි වෙනවා. right. එහෙනම් දෝල පුතාලා කියන්න බලන්න මේ ගනුදෙනුව අපි කොහොමද ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ? ව්‍යාපාරයේ ණය ගැතියෝ මොකද වෙන්නේ? 800කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ ණය ගැතියෝ රුපියල් 800කින් වැඩි වෙනවා. එහෙනම් මෙතන දාන්න 800ක් ධන 800. ව්‍යාපාරයේ තොගය
500කින් අඩු වෙනවා. එහෙනම් තොගේ යටින් දාන්න ඍණ 500. ව්‍යාපාරයේ ලාභය 300කින් වැඩි වුණා. ලාභය නිසා හිමිකම 300කින් වැඩි වෙනවා. එතකොට ණය හිමියන්ට බලපෑමක් නැහැ. මුදල් වලට බලපෑමක් නැහැ. හරි? මම නැවතත් කියන්නම් 500ක් පිරිවැය තොග අපි 800ට ණයට වික්කා. එහෙනම් ණය ගැතිය 800කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ ඉන්න ණය ගැතිය 800කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ තොගය 500ක් අඩු වෙනවා. ව්‍යාපාරයට ලාභයක් තියෙනවා 300ක්. ඒ 300 නිසා ව්‍යාපාරයේ හිමිකම 300කින් වැඩි වෙනවා. පැහැදිලිද? දැන් මෙතනදී ගිණුම් කරන සමීකරණය තැන් 3කට අපි ගැලපුවා. නේද? මේ උඩ තියෙන ගනුදෙනු වල ගොඩක් අපි කරේ තැන් දෙකකට තමයි බලපෑම සිද්ධ වුනේ. දැන් මේ වගේ ගනුදෙනුවක් නිසා මතක තියාගන්න තැන් 3කට බලපෑමක් තියෙනවා. හරි? රයිට්. අපි යමු එහෙනම් ඊළඟ ගනුදෙනුවට ගනුදෙනු අංක 6 අවසාන ගනුදෙනුව. නේද? අවසාන ගනුදෙනුව. ඒ වගේම දැන් මේ ගනුදෙනුව නිසාත් දුවලා පුතාලා බලන්න ගෙනුම් කරන සමීකරණයේ දෙපැත්ත සමාන වෙන්න ඕන. දැන් මේ පැත්තේ අපි සුද්ධ බලපෑම ගත්තොත් ඍණ 500ක් සහ ධන 800ක් තියෙනවා. ඒතකොට සුද්ධ බලපෑම කීයද? 800න් 500ක් ගියාම ධන 300. මේ පැත්ත ධන 300. එහෙනම් මේ පැත්ත සුද්ධ වශයෙන් 300ක් වැඩි වෙලා තියෙනවා. මේ පැත්තත් 300කින් වැඩි වුණා. ගෙනුම් කරන සමීකරණය සමාන. පැහැදිලිද? දැන් දුවලා පුතාලා පුරුදු වෙන්න යම් ගනුදෙනුවක් ගෙනුම් කරන සමීකරණයට ගලපලා ඉවර වෙලා ඔයා බලන්න සමීකරණයේ දෙපැත්ත සමානද කියලා. හරි? රයිට්. අපි යමු එහෙනම් අවසාන ගනුදෙනුවට ගනුදෙනු අංක 6. රුපියල් 800ක වටිනාකම ඇති තොග අමල්ට ආපසු යැවීම. දැන් අපි අමල්ගෙන් ණයට බාන්න ගත්තා තුන්වෙනි ගනුදෙනුව. නේද? තුන්වෙනි ගනුදෙනුවේදී අමල්ගෙන් අපි ණයට බාන්න ගත්තා. එතකොට මොකද වුනේ? ව්‍යාපාරයේ තොගය 10000ක් වැඩි වුණා. ව්‍යාපාරයේ ණය හිමියෝ 10000කින් වැඩි වුණා. දැන් මේ ගත්ත භාණ්ඩ වලින් රුපියල් 800ක වටිනාකමක් තියෙන තොග අමල්ට අපි ආපසු යවනවා. දැන් හිතන්න අමල් අපිට එවපු භාණ්ඩ වලින් යම් කොටසක් පළුදු වෙලා නැත්නම් කල්ලු ඉක්ුත් වෙලා. ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? නැවත රිටර්න් කරනවා. නේද? ආපසු යවනවා. දැන් අපි භාණ්ඩ ගත්තානේ. ගන්නකොට තොගය වැඩි වුණා, ණය හිමියෝ වැඩි වුණා. එහෙනම් භාණ්ඩ රිටර්න් කරනකොට තොගය අඩු වෙනවා, ණය හිමියෝ අඩු වෙනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් 800ක් මොකද වෙන්නේ? තොගය 800කින් අඩු වෙනවා. පැහැදිලි නේද? ඒ වගේම ව්‍යාපාරේ ණය හිමියෝ 800කින් අඩු වෙනවා. ව්‍යාපාරේ ණය හිමියෝ 800කින් අඩු වෙනවා. ව්‍යාපාරයේ තොගය 800කින් අඩු වෙනවා. හොඳයි. අපි දැන් ගනුදෙනු 6ක් අපි ගෙනුම් කරන සමීකරණයට ගැලපුවා. ඊළඟට අපි බලමු මේ පළවෙනි සතිය අවසානයේ රත්නායක මහතාගේ ව්‍යාපාරයේ වත්කම් වල වටිනාකම සහ හිමිකමේ වටිනාකම සහ වගකීම් වල වටිනාකම කීයද කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා ව්‍යාපාරයේ මේ වත්කම් ටික 15ට එකතු කරන්න. නේද? ව්යාපාරයේ හිමිකම අපිට සිද්ධ වෙනවා 15ට එකතුව ගන්න. සහ වගකීම් වල එකතුව 15ට ගන්න. දැන් අපි ගානේ පළවෙනියට ඇහුවේ මේ ගෙනුම් කරන සමීකරණයට ගනුදෙනු ටික ගලපන්න කියලා. ගානේ දෙවෙනියට අහලා තියෙන්නේ පළවෙනි සතිය අවසානයේ ව්‍යාපාරයේ වත්කම්, හිමිකම් සහ වගකීම් වල වටිනාකම. හරි. එහෙනම් අපි 15ට එකතුව ගමුද? මෙතන තියෙනවා 20000යි, 10000යි, 30000යි. 30000න් අඩු කරන්න 1000න් අඩු කරන්න 1000යි 500යි 800යි. ඒ කියන්නේ 1500යි 2300ක්. නේද? එහෙනම් මෙතන එනවා 700යි 7යි 2යි. 27000 ධන උත්තරයක් එන්නේ 27800ක්. එහෙනම් ව්‍යාපාරයේ තොගේ තියෙනවා පළවෙනි සතිය අවසානයේ 27700ක්. ව්‍යාපාරයේ ණයගැතියෝ ඉන්නවා පළවෙනි සතිය අවසානයේ 800ක්. ව්‍යාපාරයේ මුදල් තියෙනවා
මෙතන 80න් 20ක් ගියාම 60යි. 61500ක් පළවෙනි සතිය අවසානයේ මුදල් තියෙනවා. ව්‍යාපාරයේ හිමිකම තියෙනවා. මෙතන 80000යි 80500යි 80800ක් තියෙනවා. ව්‍යාපාරයේ නාහිමිය තියෙනවා පළවෙනි සතිය අවසානයේ 10000න් 800ක් ගියාම 9200. 9200යි. හරි. එහෙනම් අපි හිමිකම් දන වාකීම් වල එකතුව ගමු. ඒ වගේම ව්‍යාපාරයේ වත්කම් වල එකතුවත් ගමු. බලන්න. මෙතන 80800යි 9200යි එකතු කරාම 81යි 90000ක් එනවා. හිමිකම් දන වාකීම් වල එකතුව 90000ක් එනවා. මේ වත්කම් පැත්තත් අපි එකතු කරමු. මෙතන තියෙනවා 27700යි ඊට පස්සේ නායකයතිය 800යි 61500යි. එහෙනම් 0යි 0යි 7යි 8යි 15යි 5යි 20යි 9යි 1යි 10යි 3යි 6යි 9යි. එහෙමනම් වත්කම් පැත්තේ එකතුවත් අපිට එනවා රුපියල් 90000ක් කියලා. එහෙනම් බලන්න දුවල පුතාලට දැන් පේනවා වත්කම් පැත්ත 90000යි හිමිකම් දන වාකීම් පැත්ත 90000ක් එනවා. පැහැදිලිද? හොඳයි. අද අපි සාකච්ඡා කරේ ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නාංක 2. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නාංක 3. ඒ ගාන අපි හදන්නේ ගිණුම් කරන සමීකරණ ගානක් හදලා ඒකෙන් අපි හදනවා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒ වගේම ඊට පස්සේ අපි කරන වීඩියෝස් වලදී සාකච්ඡා කරනවා ගිණුම් කරන සමීකරණයට ගණන් ටික ගලපලා සුද්ධවත්කම් ක්‍රමයට ලාභය ගණනය කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක ටිකක් සංකීර්ණ අභ්‍යාස කීපයක් සාකච්ඡා කරන්න, විශේෂයෙන්ම පාස් පේපර්ස් ගණන් කීපයකුත් සමීකරණ පාඩම් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා අපි ඉතාමත් තව ටික කාලෙකින්. ඒ නිසා දුවල පුතාලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙමනම් දුවල පුතාලට අපි සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙයි.